A good day to you. ඔබ සියලු දෙනාටම සුබ දවසක්. අද මා ඔබත් සමග තවත් වැදගත් පාඩමක් පිළිබඳව කතා කරන්න අදහස් කරනවා. මම මීට කලින් ඔබත් එක්ක කතා කළා how to write a paragraph. ඒ වගේම how to write a story. ඒ story කියන තැනට අපේ අපොස සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේට ස්ටෝරි එකක් ආවේ නැත්නම් ඒ වෙනුවට එන්න පුළුවන් තවත් පාඩමක් පිළිබඳව තමයි අද මම කතා කරන්නේ. මේ පාඩම මම හිතන්නේ අපොස සාමාන්‍ය පෙළ විතරක් නෙමෙයි අපොස උසස් පෙළ 10 ශ්‍රේණිය මේ හැම දරුවෙකුටම ඉතාමත් වැදගත්. ඒ පාඩම තමයි how to write a dialogue. Dialogue එකක් ලියන්නේ කෙසේ? So what is a dialogue? Dialogue එකක් කියන්නේ මොකක්ද? A dialogue is a conversation between two or more people. Dialogue එකක් කියන්නේ දෙදෙනෙක් අතර හෝ ඊට වැඩි සංඛ්‍යාවක් අතර ඇති වෙන්නා වූ සංවාදය. මේක ඩයලොග්. ඒ වගේම තියෙනවා මොනොලොග්. What is a monologue? Mono means single. Mono කියවම එකයි. Monologue is a lone speech by one person during a conversation. මොනොලොග් එකක් කියන්නේ තනි පුද්ගලයෙක් කතා කරනවා. එයා කතා කරනවා. ඒ අපි දන්නවා ඉංග්‍රීසි ලිටරේචර් කරන දරුවෝ සමහර පොයම්ස් තියෙනවා. ඒ මොනොලොග්ස්. එක්සැම්පල් එකක් අපි ගත්තොත් එහෙම The Lone Scarecrow. හුදකලාව තතු තනි වූ පඹය. මේ ස්කැරක්‍රෝ එයාගේ කතාව කියනවා. එයාගේ දුක කියනවා. මේක මොනොලොග්. එහෙනම් අපිට විභාගයට මොනොලොග් ලියන්න දෙන්නේ නැහැ. English language paper එකේ අපිට එන්නේ dialogue ලියන්න. අද මම මූලිකව ඔබත් එක්ක කතා කරන්නේ dialogue එකක් ලියනකොට අපි මොන වගේ දේවල්ද අපේ ඔළුවේ තියාගන්නේ. අපි වැඩි ලකුණු ගන්න dialogue එකක් ලියන්නේ කොහොමද? මම කිව්වා මීට කලින් ඔබට කිව්වා අදත් මතක් කරනවා GCEOL examination English paper එකේ 16 වෙනි ප්‍රශ්නේ test 16 කියන එක අන්තිම කොටසට අපිට එන ප්‍රශ්නයක්. මේ 16 වෙනි ප්‍රශ්නේට මම ඔබ දන්නවා ලකුණු 15ක්. ඒක වැඩිම ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්නේ. එතකොට අර රචනාව මග අරගෙන Tamanට සාමාන්‍යයෙන් පහසුවේ හිතලා මතලා ලියන්න පුළුවන් ප්‍රශ්නයක්. දැන් අපි ගත්තොත් එහෙම මේ ඩයලොග් එකක් තුල මොනවද තියෙන්නේ? ඩයලොග් එකක් ලියනකොට මොනවද අපි අතින් ලියවෙන්න ඕනේ? මෙන්න මේ ගැන අපි බලමු. මේ ඩයලොග් එකක අපි ලියද්දී ඒ කියවන කෙනාට අවබෝධ වෙන්න ඕනේ මේ මෙයා ලියලා තියෙන්නේ මේ වගේ කතාවක්. මේ වගේ වාක්‍යයක් මේක කියන්නේ නැත්තේ මේ ආකාරයට. අනේ කියපු ආකාරය ලියනකොට අපි පෙන්නන්නේ මොනවද? එහෙනම් අපි written language එකේදී අර spoken language එකේදී වෙනසක් තියෙනවා. එතකොට spoken language එකේ භාවිත කතා කරපු ආකාරය ඒ ටෝන් එක අපි පෙන්නන්නේ ලියනකොට punctuation marks වලින්. මොනවාද මේ punctuation marks කියන්නේ? විරාම ලකුණු. මේ විරාම ලකුණු ඉතාමත් වැදගත් ඩයලොග් එකක් ලියන්න. අපි මේ පිළිබඳව අපි දන්නවා විරාම ලකුණු example full stop, comma, question mark, exclamation mark, apostrophe. මේ marks මේ සලකුණු අපි ලියන ඩයලොග් එක ඇතුලේ ලියන්නේ.
මම මේ මූලිකව ඔබට ඉස්සල්ලා මතක් කරන්නේ තියෙන්න ඕන දේවල්. අපි ඩයලොග් එක ලියන්නේ කොහොමද කියලා තව පොඩ්ඩකින් කතා කරමු. එහෙනම් පන්ක්චුේෂන් මාක්ස් ඉතාම වැදගත්. දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් එහෙම යම් කෙනෙක් උදව් විලලා හෙල්ප් කියලා කෑ ගහනවා. ඒක අපි සිංහලෙන් කියනවා නම් අයියෝ කියන. ඒතර අපි එතන යොදන ඒ ලියනකොට අපි යොදන පන්ක්චුේෂන් මාක් එක අනුව තමයි කියවන කෙනා කියවන්නේ. දැන් අයියෝ කියලා ෆුල් ස්ටොප් එකක් තිබ්බොත් අයියෝ අපි අයියෝ කියලා ක්වෙස්චන් මාක් එකක් දැම්මොත් අයියෝද? එහෙම වෙන්න බෑනේ. එහෙනම් අපි ඒකත් එක්ක අපි පාවිච්චි කරන්නේ එක්ස්ක්ලමේෂන් මාක් විස්මයාර්ථය. ඒතර මේවා ටික අපි අතින් ලියවෙන්න ඕනේ මේ ඩයලොග් එකක. ඒ ටික ලියුම් නැත්නම් කියවන කෙනාට අර ඒ ඔයාගේ අදහස ඔබේ අදහස එළියට එන්නේ නැහැ. ඒ නිසා පන්ක්චුේෂන් මාක්ස් විරාම ලකුණු ඊටාම වැදගත්. අමතක කරන්න එපා ලියද්දී මේ විරාම ලකුණු නිවැරදි තැනට නිවැරදි විරාම ලකුණු යොදන්න. ඒ ඊළඟට තමයි අපිට මේ ඩයලොග් එකක් ලියද්දී contractions නැත්නම් contracted form එක පාවිච්චි කරන්න. මොකද කතා කරනවනේ ඉක්මන. වචන ඇදලා වචන දෙක තුන තියන්නේ නැතුව වචන දෙකක් එකතැනට කියන්න පුළුවන්. The example එක I will නොකිය අපි කියන I will. Are not නොකිය aren't කියන. Do not අපි don't කියන. මේ විදිහට අපිට මේ වචන ඔබ දන්නවා පොඩි කාලේ කරලා I am කියලා කියන්නේ නැතුව I am කියන. එතන මේ වගේ වචන දෙකක් එකට එකතු කරලා අපිට පුළුවන් අපේ ඩයලොග් එක ඇතුළට දාන්න. ඊළඟ වැදගත් දේ තමයි මේ අර මම ඉස්සලා කිව්ව පන්ක්චුේෂන් මාක්ස් යොදනකොට අර අපි අතින් කතා කරනකොට වෙන සිද්ධ වෙන දේවල් තියෙනවා. අපේ facial expressions අපේ මූණ ඉරියව් වෙනස් වෙනවා. එතන ගියාම body language අංග චලන. ඉතින් මේ පිළිබඳවත් අපිට යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන් කියවන කෙනාට මෙයා මේක මේ වෙලාවේ මෙහෙම කියන්න ඇති. ඒක අපි punctuation marks වලින් ඊළඟට වචන ඉක්මනට අපේ අදහස ප්‍රකාශ කරන්න වචන එකතු කරනවා contractions මෙන්න මේවා අපිට පුළුවන් මේ ඩයලොග් එක ඇතුළත පාවිච්චි කරන්න වැඩි ලකුණු ගන්න. තමයි ආයෙත් පාරක් ඔබෙන් අහනවා what is a dialogue? Dialogue එකක් කියන්නේ මොකක්ද? You might say a conversation. ඔබ කියයි දෙබස සංවාදය. එහෙමනම් අපි මේ ලකුණු ලබා ගැනීමේදී ලකුණු ලබා ගන්න පුළුවන් අපි අනිත් කෙනෙක්ව අපේ පැත්තට යොමු කරගෙන එයාගේ කැමැත්ත අරගෙන මේ සංවාදයට වැඩි ලකුණු ලබා ගන්නේ කොහොමද? අපි බලමු. ඩයලොග් එකක් තුල තියෙනවා මේකේ ෆෝමැට් එකක් තියෙනවා, සැලැස්මක් තියෙනවා, ස්ට්‍රක්චර් එකක් තියෙනවා. ඒක අර ආරම්භයක් තියෙනවා. බිගිනින් එකක්, ස්ටාර්ට් එකක් තියෙනවා. ඒ ඩයලොග් එක වෙන්නේ නැහැනේ දෙන්නේ අතර සංවාදයක්. දෙන්නේ අපි කියමු දෙන්නේ කතා කරනවා. මූණට මූණ බලාගෙන සිනහන වෙයි කල්පයක් බලන් හිටිය ඩයලොග් එකක් වෙන්නේ නැහැ. එතකොට මේ ඩයලොග් එකක් වෙන්න කවුරු හරි කෙනෙක් කතා කරනවා. ඒ කතා කරන කලින් ආරම්භයක් ගන්න. කපාඩම් අපි දුවලා ගිහින් where are you going කියලා අහන්නේ. කපාඩට මේ අපි දන්නවද නම් මුසරට හම්බෙච්චහම අපි උදේ නහමනේ good morning කියන. එහෙම අපි ආරම්භයක් ගන්නවා. එතකොට මේ ආරම්භය කියන එක සමහරවිට පළවෙනි එක්කෙනත් කියන්නේ good morning නම් දෙවෙනි එක්කෙනත් hello කිව්වොත් එහෙම අනිත් එක්කෙනා hello කියන. hi කිව්වොත් hi. මේ ගැටලුවක්. අපි කතා කරන්නේ O level paper. ඒතකොට O level paper එකේදී මේ start එක පිළිබඳව ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද අපිට මේ start එකට ලියන්න ඕන දේ paper එකේ දෙනවා. අපි තා පොඩ්ඩකින් බලමු. ඒ වගේ පහුගිය අවුරුදු වල
ප්‍රශ්න කීපයක්. දැන් ඊළඟ එක තමයි වැදගත්. මොකද්ද මේ ඩයලොග් එකේ මැද කොටස, කන්ටෙන්ට් එක, මිඩල් එක. මේ ඩයලොග් එකේ මැද කොහොමද අපි ලියන්නේ? දැන් අපිට තියෙන ලියන්නනේ. දැන් ඇයි මේ අපිට ඩයලොග් එකක් ලියන්න කියලා විභාග දෙපාර්තමේන්තුවේ මේ ඉංග්‍රීසි පේපර් එකේ අපිට දෙන්නේ? මොනවා බලන්නද? ඒ බලන්නේ ඔබට ඉංග්‍රීසි ලියන්න පුළුවන්ද කියලා. ඔබ ඉංග්‍රීසි දන්නවද? එහෙනම් අපේ යුතුයකම මොකක්ද? අපි එයාලට පෙන්වන්න ඕනේ අපි ඉංග්‍රීසි දන්නවා කියලා. එහෙනම් ඉංග්‍රීසි දන්න බව පෙන්වන්නේ කොහොමද? අපි විවිධ වාක්‍ය ලියන්න ඕනේ. විවිධ ප්‍රශ්න ලියන්න. එහෙනම් ඩයලොග් එක මැද තියෙන වෙන දෙයක් නෙවෙයි දරුවනේ. Questions and responses. Questions and answers. ප්‍රශ්න තියෙනවා පිළිතුරු තියෙනවා. ප්‍රශ්න තියෙනවා පිළිතුරු. ප්‍රශ්න අහනවා පිළිතුරු දෙනවා. පිළිතුරු දෙපු කෙනාටත් පුළුවන් වුණා ප්‍රශ්නයක් අහන්න. එහෙනම් ඩයලොග් එක දික් කරන්නේ කොහොමද? ඩයලොග් එක දික් කරන්න මොනවද වැඩි කරන්නේ? ප්‍රශ්න වැඩි කරන්න ඕනේ. එතකොට පිළිතුරු දෙන්න. එහෙනම් ප්‍රශ්න සහ පිළිතුරු කියන එක questions and responses කියන එක තාම වැදගත් ඩයලොග් එකක්. අපි ඩයලොග් එකේ ප්‍රශ්නයක් ආපුවාම ආයි ප්‍රශ්නයකින් උත්තරයක් දුන්නොත් ඒක ඩයලොග් එකක් වෙන්නේ නැහැ. දැන් අපි සරලව ගත්තොත් එහෙම යම් දරුවෙක් ගැහැණු දරුවෙක් බස් හෝල්ට් එකේ ඉන්නවා. ඉතින් අපි සාමාන්‍යයෙන් බස් හෝල්ට් එකේ ඉන්නකොට කතා බහ කරනවානේ බස් එක පාරක් වුණා. වැස්ස ගැන කතා කරනවා, සබහා දහම ගැන කතා කරනවා. විවිධ මාතෘකා කතා කරනවා. අද වහින්න වගේ මේ. ඉතින් මේ පිරිමි ළමයෙකුත් ඉඳලා පිරිමි ළමයා අහනවා නංගි කොහාට යන්නද කියලා. ඒතකොට ප්‍රශ්නයක නංගි කොහාටද? ඒතකොට ගෑනු ළමයා මේකට පිළිතුරක් දෙනවා. අයියේ මම මිනුවම්ගුලට යනවා. දැන් බලන්නකො ප්‍රශ්නයක් ඇහුව පිළිතුරක් දුන්නා. ගැටලුවක්. දැන් මෙතන සංවාදයක් ගොඩනගා ගන්න ලේසි. ඊට පස්සේ මේ ගෑනු ළමයාටත් ඕනම් පුළුවන් ප්‍රශ්නයක් අහන්න. අයියේ මම මිනුවම්ගුලට යනවා අයියා කොහාටද යන්නේ? දැන් මේක මෙතන ගැටලුවක් වෙන්නේ නැහැ. මේක සංවාදයක් ගොඩනැගීගෙන යනවා. හැබැයි මෙහෙම වුණොත් ගෑනු ළමයාගෙන් පිළිලා ළමයා අහනවා නංගි කොහාටද යන්නේ කියලා. ගෑනු ළමයාට පොඩ්ඩක් හැමදාම අම්මා කියන කායිකවත් තමයි කතා කරන්න එපා. අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න එපා. එන්න මේ ගෑනු ළමයා හැමදෙස්සෙම ඉන්නේ ටිකක් තදින්. ගෑනු ළමයා අහනවා ඇයි ටිකට් එක නම් දෙන්නේ? බලන්න. ප්‍රශ්නේ ඇහුවේ කොහෙද යන්නේ කියලා නංගි. ගෑනු ළමයා අහනවා ටිකට් අරන් දෙන්නද කියලා. මේක ප්‍රශ්නයකට පිළිතුරක් තවත් ප්‍රශ්නයක්. මෙතන සංවාදයක් ගොඩනැගෙන්නේ. මෙතන සංවාදයක් ගොඩනැගෙන්නේ නැහැ. මෙතනින් දෙන්න දෙපැත්තට වෙයි. එහෙනම් අපි මොඳරවල දෙයක්. අපි ලියන ඩයලොග් එකේ ප්‍රශ්න තියෙන්න ඕන, පිළිතුරු තියෙන්න. questions තියෙනවා, responses තියෙනවා. එහෙමනම් මම ඉස්සෙල්ලා ඔබට කිව්වා අපිට ප්‍රශ්නයක් දෙන්නේ මොකද? ඉංග්‍රීසි දන්නවද? බලන්න. එහෙනම් අපේ යුතුයකම ඉංග්‍රීසි දන්න බව වෙන්න. එහෙමනම් ප්‍රශ්න සහ පිළිතුරු වෙනකොට අපි මේ ලියන ඩයලොග් එක ඇතුලේ විවිධ ප්‍රශ්න අපි ලියලා දෙන්නවා. අපි ලියන විවිධ ප්‍රශ්න අනුව තමයි අපේ පේපර් එක බලගෙන තේරුම් ගන්න මේ දරුවෝ යමක් දන්නවා කියලා. එහෙනම් මම ඔබට දැන් හඳුන්වලා දෙනවා ප්‍රශ්න වර්ග 4ක් ඩයලොග් එකකට දාන්න පුළුවන්. ඔබ දන්න දේවල් මම ඔබට නිතරම මතක් කරන්නේ ඔබට කියලා දෙන්නේ ඔබ නොදන්න දේවල් නෙමෙයි ඔබ දන්න දේවල් ඔබේ මතකය අවදි කරලා ඉන්න තැනින් එහා පැත්තට යන්න. මේක ලොකු ගැටලුවක්. මොකද අපේ මම දන්නවා දරුවෝ සමහර අවුරුදු 10ක් 11ක් ඉංග්‍රීසි ඉගෙනගෙන ලකුණු 35ක් ගන්න බැරුව ඔලෙල් පේපර් එකේ ඉංග්‍රීසි පේපර් එකේ ෆේල් වෙන දරුවෝ ඉන්නේ. සමහර දරුවෝ ලකුණු 70ක් 72ක් 73ක් 74ක් අරගෙන ඒකට යන්න බැරි දරුවෝ ඉන්නවා. ඉතින් අන්නේ දරුවෝ වෙනුවෙන් මම යමක් කතා කරන්නේ. මම මේක වැඩි හරියක් සිංහල භාවිතා කරන්නේ ඔවුන්ගේ යහපතට ඔවුන්ට අවබෝධ කරගෙන ඔවුන්ගේ ඉංග්‍රීසි ටික විභාගයට ලියන්න. නැත්නම් මම ඉංග්‍රීසි දන්න බව ඔවුන්ට පෙන්නුවොත් දරුවන්ට මම යමක් කිව්වා හොඳයි කියයි නමුත් වැඩේ කරන්නේ නැහැ. එහෙනම් ප්‍රශ්න වර්ග 4 ඔබ දන්නවා. එකක් තමයි yes no questions. yes no questions කියන්නේ
yes no questions. මම ප්‍රශ්නයක් අහපුවා ඔබ හිතන්න මම ආපහු පිළිතුරු දෙනවා. නමුත් ඔබ හිතන්න. බලාගෙන ඉන්න එපා. yes no question එක කියන්නේ පිළිතුර එක්ක yes නැත්නම් no. Do you like me? නුඹ මට කැමතිද? උත්තරේ එක්ක yes නැත්නම් no. Are you hungry? ඔබට බඩගිනිද? ආන්සර් එක yes නැත්නම් no. මේක වෙන මොකක්ද කියලා හරියන්නේ. එහෙනම් මෙන්න මේවට අපි කියනවා yes no questions. එහෙනම් do you like me? Do you like me? පිළිතුරු දෙනෙක් කරගෙන I'll ask my mother and tell you. අම්මෙන් අහලා කියන්නේ. Is it an answer? No. It is an answer but not appropriate. උචිත නැහැ. එහෙනම් yes no questions කියන්නේ උත්තරේ yes නැත්නම්. Are you tired? No, not at all. Are you tired? Yes, yes of course. But මේවා තමයි yes no. එහෙනම් මම ඔබට සාරලව කියනවා. මෙන්න මේ මත කියන විභාගය. මේ yes no questions කියන්නේ මෙන්න මේ. Am is are. මොනවද? Am is are. Was were. Do does did. Do does did. ඔය දැකලා තියෙනවා වචන. Has have had. Will shall can may මෙන්න මේ වගේ වචන වලින් නම් ප්‍රශ්නේ පටන් ගන්නෙ. අපි සරලව කියනවා. ඔක ඩෙෆිනිෂන් එකක් නෙමෙයි. ඔක සරලව අපි හඳුනා ගන්නවා. මේ තියෙන්නේ yes no questions. එහෙමද? දැන් am කියන එක ප්‍රශ්නයක්. මම මගෙන් ප්‍රශ්න අහගන්න. සමහරවිට මම ඔබෙන් මම අහන am I young? Am I young? So what is the answer you can give? You say no. This is yes no question. එහෙනම් yes no questions තියෙන්න ඕන මේ ඩයලොග් එක ඇතුළේ. හැබැයි ඔක්කොම yes no questions උනොත් අපි දන්නවා ඔබ දන්න එක જાතිය. ඔබේ ඩයලොග් එකට එච්චරම ලකුණු හම්බ වෙන එකක්. ඒ නිසා අපි තවත් ප්‍රශ්න වර්ගයක් මේකට ඉදිරිපත් කරනවා. උදාහරණයක්. දෙවෙනි වර්ගය තමයි WH questions. WH questions. බහලා තියෙනවා. දැකලා තියෙනවා. අහලා නැත්නම් දැන් අහන්න. WH questions කියන්නේ මොනවද? WH වලින් පටන් ගන්න වචන. WH වලින් පටන් ගන්න. ඔබ දැකලා තියෙනවා. Why? WH why කියන්නේ egg. WHERE where? Where කියන්නේ කොහෙද? කොහෙද? WHO who කියන්නේ කවුද? කවුද? එහෙමනම් මෙන්න මේ වගේ වචන WH වලින් පටන් අරගෙන තියෙන වචන වලට අපි කියනවා ඒවෙන් නම් පටන් ගන්න තියෙන ප්‍රශ්නය අපි කියනවා WH questions. මේ WH questions සහිතව ඔබ මේ ඩයලොග් එක ලියනවනම් ඔන්න තව පොඩ්ඩක් ඔබේ ඩයලොග් එක ලස්සන වෙනවා ලකුණු වෙනවා. දැන් ප්‍රශ්න වර්ග දෙකක් කිව්වා. මතකද? ඔව්. එකක් yes no questions. දෙවෙනි වර්ගයේ WH questions. එතකොට WH questions පටන් ගන්න WH word එක. where, why, when, which මේ වගේ වචන. එතකොට WH question එකක් නිර්මාණය කරන්නේ කොහොමද? හරි සරලයි. yes no question එකක් නිර්මාණය කරන්නේ මෙන්න මේ. ඔන්න බලන්න මේ දෙක එකට ළඟින් යන හොඳට අහගන්න. අපි කියනවා you live in Kandy. You live in Kandy. You live මේක තමයි verb එක live. මේ live කියන verb එක ඇතුලේ හැංගිලා තියෙනවා do operator. ඒ do operator කියන්නේ do කියන වචනේ මේක හැංගිලා තියෙනවා. මේක ඇතුලේ තියෙනවා. අපි අවශ්‍ය වෙලාවට විතර එළියට ගන්න. එනවා අපි මේක ප්‍රශ්නයක් කරනවා. Do you live in Kandy? Do you live in Kandy? මේ yes no question එකම අපි WH question එකක් කරනවා. එයා ඉන්නේ නුවර කියලා දන්නේ නැහැ. අපි නුවර අයින් කරනවා. Kandy අයින් කරනවා. අපි අහනවා Kandy අයින් කරනකොට question word එක මම කව WH where. where කියන්නේ මොකද දරුවනේ? කොහෙද? එහෙනම්
Where do you live? බලන්න. පළවෙනි එක yes no question එක. දෙවෙනි එක WH question එක. තව example එකක් ගමු. She lives in Colombo. She lives in Colombo. Lives කියවම ඒක ඇතුලේ හැංගිලා තියෙන do නෙමෙයි does. එහෙනම් yes no question එක. Does she live in Colombo? එහෙනම් WH question එක. Where does she live? Where WH question. Hari. Somebody knocks at the door. Somebody knocks. Knock කරන්නේ තට්ටු කරනවා. තට්ටු කරනාට දොර ඇරේ. Who knocks at the door? එතකොට අපි ඒක yes no question එකක් කරනවා. Does somebody or does anybody knock at the door? එතකොට මේක yes W question එකක් කරනවා. අන්න අර somebody අයින් කරනවා. somebody හැම කරලා අයින් කළා. අපි හිතෙන් දනවා කවුද? WHO who කවුද? එහෙනම් who knocks at the door? දැන් ප්‍රශ්න මාර්ග දෙකක් කිව්වා. මතකද? පළවෙනි එක yes no questions. Yes no questions හඳුනාගන්නේ කොහොමද? මම ගියා ඔබ කොහේ හරි දැක්කම yes no question එක ඇමීසා was were do does did has have had will shall can may may will be. මේක ඔබට හොඳට තියාගන්න. O-level paper එකේ 7 වෙනි ප්‍රශ්නයට O-level paper එකේ 15 වෙනි ප්‍රශ්නයට ඔබට හම්බ වෙනවා reading questions. ඒ reading questions වලදී අපි අහන ප්‍රශ්න වලට සමහර වෙලාවට මේ මම කියන ප්‍රශ්න ටික තියෙනවා. අපි ඒක වෙනම පාඩම වල කතා කරමු. අද කතා කරන ප්‍රශ්න ගොඩනගන හැටි නෙමෙයි. මම දැන් මතක් කරන්නේ මේ ඩයලොග් එකක් ලියනකොට මේ තියෙන ප්‍රශ්න. ඔබට නම කිව්වට මේක අවබෝධයක් නැහැ. ඒ නිසා අපි ගත්තොත් WH question එක සරලව හදාගන්න පුළුවන්. yes no question එකක් හදන්න පුළුවන්. තුන්වෙනි වර්ගයේ ප්‍රශ්න නිර්මාණය කරන ක්‍රම 4ක් මම ඔබට කියලා මේ 4ම මේ ඩයලොග් එක ඇතුළට දාන්න බිටින් වෙන්න. තුන්වෙනි එක තමයි tag questions නැත්නම් question tags. අපි tag එකක් කියන එක දන්නවනේ අපේ හැම දරුවෙක් ගාම තියෙන key tag ඔය පර්ස් එකේ key tag කියන්නේ එල්ලෙන එක. ඒතකොට key එක කියන්නේ යතුරේ අන්තිමට එල්ලි තියෙන එක තමයි tag එක. එතකොට key tag. එහෙනම් question tag කියන්නේ අපි මේක ප්‍රශ්නයක් බවට පත් කරන්නේ වාක්‍යයක් නිසා. හරි සරලයි. ඔන්න අහගන්න. කලබල කරගන්න. You are tired. full stop එකක් තියෙන්නේ. You are tired. මම ඉස්සෙල්ලාම කරන්නේ full stop එක අයින් කළා තමයි කරන්නේ. You are tired. This is an affirmative sentence. මේක අත්‍යානාර්ථයේ වාක්‍යයක්. ඔයාලට මහන්සි. You are tired. full stop එකම කරා මුලින් ගලා එනවා අපි you are tired. මම හොයනවා මේක තමයි verb එක. මෙයා ගාව ඉන්නවද not කියන වචනේ තියෙනවා. not නැත්තම් එයාට එකතු කරනවා not are not. අන්න දැන් උදව් වෙනවා අර මම ඉස්සලා කලින් කිව්ව contractions, contracted forms. මොනවද? are not එකට එකතු කරලා කියන්න බලන්න. හරි. ඔබට මතක. අන්න ඒක අර කමයකට හැබතර ගිහින්. එහෙනම් ඊට පස්සේ මුල තියෙන subject එකේ දෙන්න ගන්න. pronoun එක මුලට ගන්න. එහෙනම් you are tired aren't you? මොන tag එක? You are tired aren't you? එතකොට sentence එක affirmative, tag එක negative. ඒක අනිත් පැත්ත. sentence එක negative නම් you are not tired. not තියෙනවා. you are not tired. අපි මොකද ගන්න full stop එකම දැම්මා not හැමින් සැරේ අයින් කරනවා. අන්න අතර තියෙන verb එක මුලට ගන්නවා. You are not tired. tag එක දානවා. Are you? question mark ප්‍රශ්න. මේවට අපි කියනවා tag questions කියලා. එහෙනම් අපි තව එකක් ගත්තොත් එහෙම he is a smart boy. He is a smart boy. He is a smart boy, not man. And affirmative, isn't he? තව එකක් ගත්තොත් they can do the work. They can do the work. can එකේ not නැහැ. එහෙනම් can එකට not එකතු කරලා අපි contraction එක හදනවා can't. එහෙනම් can't වල ගත්තා. ඊට පස්සේ pronoun එක දැම්මා can't they.
මෙන්න මේවට කියනවා අපි tag questions කියලා. එතන ප්‍රශ්න වර්ග තුනක් දරුවනේ කිව්වා. මතක් කරගන්නකොට මතකද කියලා. පළවෙනි වර්ගයේ yes no questions. Second one WH question. Third one question tags නැත්නම් tag questions. දැන් ප්‍රශ්න වර්ග තුනයි. මොකද දැන් ඩයලොග් එක ලියන්නේ කියලා 16 වෙනි ප්‍රශ්නේ ලකුණු 15ක් දෙන එක. කොටක් දෙනවා. මේකෙදි ඔබ මෙයා ලියුවොත් එහෙම W එක S කරගන්න පුළුවන්, S එක C එක කරගන්න, C එක B එක, B එක A එක, A එක A plus කරගන්න පුළුවන්. ඒකට තමයි අපි උදව් කරන්නේ. එහෙමනම් අන්තිම වර්ගයේ හරි සරලයි. තනි වචනකුත් ප්‍රශ්නයක් කරන්න පුළුවන්. තනි වචනකුත්. But remember that's only in conversation. සංවාදයේදී පමණයි. මොනවද මේකට කියන්නේ? අපි කියනවා මේකට intonation questions. Intonation, tone එක. ශබ්දය. අපි සමහරට කතා කරනවා you came. You came. You came කියලා full stop තිබ්බොත් මොකක්ද දරුවනේ? punctuation වැදගත් කිව්ව එක you came full stop. ඔය ආවා. මෙතෙන්ට අපි මොකද ගන්න full stop එක අයින් කරලා දානවා question. You came. ඔය ආවද? come. Right? එතකොට දැන් බලන්න what? එච්චරයි ඩයලොග් එකේ. A කතා කරනවා මොකක් හරි දෙයක් කියනවා. B කියනවා what? එච්චර. ඒක හරි සරලයි. රචනාවක් ලියන්න දඟලන වෙලාවේ මම කියන්නේ රචනාව ලියන්න එපා කියලා ඔබ ලෑස්තිලා සූදානම් වෙලා ඉන්න රචනාව ලියන්න දරුවනේ. මම මේ කතා කරන්නේ මොකුත්ම ලියන්න නැතුව ඉන්න උත්සාහ කරන දරුවෝ වෙන්නේ. අන්නේ දරුවෝ ටික මේ ටික අහගෙන ඉවරලා ඔබ යමක් ලියලා වැඩි ලකුණක් ගන්න. ගැළපෙන දෙයක් ලියන්න. එහෙමනම් අන්තිම වර්ගය තමයි intonation questions. එන ප්‍රශ්න වර්ග හතරක් මතකද? මොනවාද? Yes no questions, WH questions, tag questions, නැත්නම් question tags, intonation question. You like him? You like him? You like him කියලා full stop තිබ්බත් ඔයා අහුට කැමති. You like him? අපේ ඇත්තේ ඉන්නේ. අපේ tone එකේ intonation එකේ rise in intonation. හරි? අපි අහන ක්‍රමය අනුව අපි ප්‍රශ්නයක් බවට පත් කරනවා. එතකොට එහෙනම් ඩයලොග් එකේ ඊළඟ කොටස තමයි conclusion එක අවසානය. ඊට දුවම කතා කර ඉඳලා පැනලා දුවන්නේ නැහැ නේද? එහෙම වුණොත් එහෙම ඩයලොග් එකේ අර අහන් ඉන්න කෙනා බලන් ඉන්න මොකද මේ මනුස්සයාට උනේ කියලා. අඩු උදාහරණයක් at the bus halt if you are speaking with somebody that you have to say there my bus is coming I am going bye. එතන bye කියන්නේ ඒක අනිත් එක්ක කරන්නේ මොකද කියන්නේ? bye. මේ conclusion එක අවසානයි. හරි? එහෙනම් මේකක් තියෙන්න ඕනේ. ඒතකොට thank you very much කවුරුහරි කියනවා. thank you very much කියනවා සමහර මොකුත් නොකියන්නේ නෑ අපි කියනවා you are welcome. thank you very much you are welcome. then don't mention. මේ වගේ අවසානයක් තියෙනවා. එහෙනම් ඩයලොග් එකක ඔබට ලකුණු ගන්න නම් ඩයලොග් එකක් ඇතුලේ තියෙන්න ඕනේ මෙන්න මේ මම කියව කාරණා ටික. ආරම්භයක් තියෙන්න ඕනේ ගැටලුවක් නෑ. මොකද්ද ඔබට ගැටලුවක් නැත්තේ? ආරම්භය අපි දෙනවා. අපි තව පොඩ්ඩකින් චුට්ටකින් බලමු. දෙවෙනි එක මැද කොටසක් තියෙනවා ඩයලොග් එකේ. මේකෙන් තමයි ඩයලොග් එක අදින්නේ, කොට කරන්නේ. මේකෙන් තමයි මේක ඇතුලේ තියෙන questions and responses. ප්‍රශ්න සහ පිළිතුරු, ප්‍රශ්න වර්ග ගොඩක් තියෙනවා. ඒ අතරින් අපි ප්‍රධාන හතරක් අරගෙන අපි මේ ඩයලොග් එක ඇතුලට දානවා. ඉංග්‍රීසි දන්න බව පෙන්නනවා. එහෙමනම් එතකොට අපි බලමු පහුගිය අවුරුදු වල ආපු ප්‍රශ්න කීපයක්. ඊට පස්සේ අපි ඩයලොග් එක බලමු. මේ තියෙන 2011 GC O level examination මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තිබුණා. අර මම එදා කිව්ව කතන්දරේ නැතුව ඒ සැරේ. ස්ටෝරි රයිටින් නෑ ඒ සැරේ. දැන් ස්ටෝරි එකක්ම ලියන්න බලන් ගිය දරුවා අසරණ වෙනවා. එහෙනම් අසරණ භාවයේ මුදවා ගැනීමට තමයි මම මේ පාඩම මේ එක්කම ගත්තේ. මොකද්ද? Complete the following dialogue. පහ සඳහන් දෙබස සම්පූර්ණ කරන්න.
දෙන්නේ චරිත දෙකක් තියෙනවා. එක්කෙනෙක් හසිනි අනිත් එක්කෙනා සුමුදු. හසිනි කියනවා what are you going to do once the exam is over? සුමුදුගෙන් අහනවා. සුමුදු එයා මොකද විභාග ඉවරෙච්චාම කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඒතර සුමුදු response එකක් answer එකක් දෙනවා. Well, it's a difficult question to answer. But I will sometimes. ඔය අහපු ප්‍රශ්නේ ඇත්තටම පිළිතුරු ටිකක් දෙන්න අමාරු ප්‍රශ්නයක්. නමුත් මම එච්චරයි. අපි හැමදාම ගන්නනේ භාග ඉවරෙච්චාම මොනවද කරන්නේ? දැන් ඔබට තියෙන්නේ ඔබේ රිසිසේ කැමති ආකාරයට වාක්‍ය ලියලා යන්න. මේ වාක්‍ය මොන වාක්‍යද? ප්‍රශ්න. මොකද මේ වාක්‍ය ප්‍රශ්න බවට පත් කරනවා. ප්‍රශ්න වර්ග 4ක් කිව්වා. මම මතක් වෙයි. ප්‍රශ්න වර්ග 4. එතකොට මේවා මාරුවෙන් මාරුවට. දෙලමද දියන්නේ. මොනවා ප්‍රශ්න වර්ග 4? Yes no questions. WH questions, tag questions. අනිත් එක intonation. හරි සරලම ප්‍රශ්න වර්ගයේ full stop එකයි කියලා question වල. තනියම දෙනකුත් ප්‍රශ්න බවට පත් කරනවා. tag question එකක් ටිකක් දාන්න ඕන මේ ඔබේ dialogue එකට. එහෙම නොදැම්මොත් ඒක පොඩි අඩුවක්. tag question එකක් ඔබේ dialogue එකට දානවා කියන්නේ රත්තරන් මුද්දකට මණිකක් ඇල්ලුවා වගේ. ලකුණු අනිවාර්යෙන් වැඩි. ඒ නිසා අන්න මම 2011 පේපරේ දුන්නා. එච්චරයි වාක්‍ය දෙකයි. චරිත දෙකයි අපි utterances දෙකයි. මේ utterances දෙක එච්චරයි. ඔබ මනස්කල්පිතව හිතලා ඔබට ලියන්න තියෙන්නේ. වචන 200කින්. මේ බයට වචන ගැන හිතන්නේ නැහැ. ඔබ වාක්‍ය 10 15 ලියනකොට වචන ටික ලියවෙනවා. ප්‍රමාණ දරුවෝ කියලා අදිනවා. වචන නැහැ. ඔබ ලියන්න පටන් ගන්න. ලියනකොට මොනවා හරි ලියවෙනවා. 2015 මෙන්න මේව දුන්නා. Complete the following dialogue. There are two characters. චරිත දෙකයි. Nadisha, Tamara. First, Nadisha speaks. What a lovely garden. What a lovely garden. Oh, කොච්චර ලස්සන සුන්දර වත්තක්. මෙතන full stop නෙමෙයි මෙයා තියලා තියෙන්නේ. මෙතන මෙයා තියලා දෙන exclamation. මෙයා ටිකක් විශ්මයෙන් මේ ලස්සන වත්තක් අනේ. Have you planted any vegetables? Have you planted any vegetables? ඔය අයලවල එහෙමත් හිටවලා තියෙනවා. දැන් question mark එක. මොකද have වලින් පටන් ගන්නවා. මේ ප්‍රශ්නේ පටන් තියෙන්නේ පුතේ have වලින්. ඒතකොට දරුවන්ට මතකද have වලින් පටන් ගත්තාම මොන ප්‍රශ්න වර්ගෙද? ඔව්. Yes no question. එහෙමනම් තමර උත්තරය දෙනවා. Yes. The vegetables are in the backyard. Come and see. Oh, එළවලු තියෙනවා. ගේ පිටිපස්සේ. පිටිපස්සේ හිටවල තියෙනවා. ඉස්සරහින් හිටවල තියෙන මා. එළවලු ටික පිටිපස්සේ. In. Come and see. එන්න බලන්න. දැන් නදීෂා එක්කගෙන යනවා. එක්කගෙන යනකොට නදීෂා කියනවා මෙන්න මෙහෙම. Oh. එතකොට මොකද ඔබ හිතන්නේ? Punctuation mark. Full stop එකක් තියෙනවා. Question mark එකක් නැහැ. Exclamation. Oh. Whose side is this? Whose side is this? කාගේ අදහසද මේ? කාගේද මේ අදහස? Whose? Under WH question. එයා කියනවා I think your father who is now retired must be helping you. දැන් තාත්තා pension අරන් ඉන්නේ. retire වෙලානේ විශ්‍රාමන. ෂුවර් එකටම තාත්තා තමයි උදව් කරන්නේ. මේ එතනින් ඩයලොග් එක ඉවරයි. දැන් ඔබට මොකක්ද තියෙන්නේ? මේ ටික මේ තමරා නදීෂා කතා කරනවා ප්‍රශ්නයක් අහනවා තමරා උත්තරයක් දෙනවා තමරට ඕන නම් ආයි ප්‍රශ්නයක් අහන්න පුළුවන් කිසි ගැටලුවක් මේව මාරුවේ යන මේ ඩයලොග් එක ඔබ හරි ඉතින් 2018 complete the following dialogue මේ මම අවුකුවන මේ ඔබ ගාව තියෙන මේ වෙනකොට පාස් පේපර්ස් ඔයාලා බලන්න 16 වෙනි ප්‍රශ්නේ අවසාන කොටස D කොටස ලකුණු 15 සමාන ලකුණු දෙන්නකින් රිස්වියන් අනුපම රිස්පි කියනවා now the exam is over විභාගය ඉවරයි
What's next? ඊළඟට මොකක්ද? Have you planned anything to do? Have you planned anything to do? මොනවාරි plan කරලා තියෙනවද? සැලසුම් කරලා තියෙනවද කරන්න? අනුපම කියනවා. Yes, I have a lot of plans. Yes. Yes. අයි මෙයා yes කියලා උත්තරේ දෙන්න. මතක් කරලා බලන්න. හරි ආවුඩි. Yes no question. Have you planned anything? එහෙමනම් මේ තියෙන්නේ මම අවුරුදු 3ක පාස් පේපර්ස් වල අරගෙන 2011 15 18 වැඩි එක නෙමෙයි. මේ තිබිච්ච ප්‍රශ්න වල මේ ස්ටාර්ට් එක බිගිනින් එක. එතකොට ඔබට තියෙන අරගෙන යන්න. දැන් මම ඊළඟට බලනවා මේ ඩයලොග් එකක් පුංචි ඩයලොග් එකක්. මේක තිබුණේ රීඩින් ක්වෙස්චන් එකකට ඕලෙවල් පේපර් එක බොහොම ඉස්සර. මේ ඩයලොග් එක බලන්න මේක මම ඔබට මේ ඉදිරිපත් කරන්නේ ඔබට දැන් මේ ඩිස්ප්ලේ එක මේ ඩයලොග් එකෙන් මම අදහස් කරන්නේ ඔබට අන්න අර මම කිව්ව ප්‍රශ්න වර්ග 4 මේ පුංචි ඩයලොග් එක ඇතුළට කොච්චර මනාව පැහැදිලිව ලස්සනට යොදලා තියෙනවද කියලා බලන්න. මේ බලන්න මෙතන ඉන්නවා A සහ B කියලා දෙන්නේ. A කතා කරනවා hello. ඒතකොට B කියනවා hello. ඔබ හිතන්නේ මේ දෙන්න අඳුරන දෙන්නේ? හරි. කොහොමද කරන්නේ මේ දෙන්න? හම්බෙන පළවෙනි දවසේ. hello hello. එතකොට A කියනවා දැන් hello ඉස්සලාම hello කියේ කවුද? A. එතකොට B තමයි hello කියේ. ඒක තමයි start එක. මම good morning කොහොමද good morning කියේ. You are not from India, are you? You are not from India, are you? You are not from India, are you? එතකොට B කියනවා no. I am from Sri Lanka. No, I am from Sri Lanka. එතකොට ලාංකිකෙක් සහ ඉන්දියානු මේ දෙන්න එහෙම නැත්නම් ඉන්දියාවේ තමයි මේ ඩයලොග් එක තියෙන්නේ. එතකොට so you are a tourist here. So you are a tourist here. ඔයා සංචාරකයෙක්ද? Not really. I am studying here. එතකොට A අහනවා Are you a student at Madras University? එතකොට B කියනවා No, I am at Delhi University. එතකොට A අහනවා How will you travel to Delhi? B කියනවා I already booked the train. එතකොට A කියනවා Do you speak Hindi? Do you speak Hindi? එතකොට B කියනවා Yes, I do. Yes, I do. මෙතනින් මේ ඩයලොග් ඉවර කරලා තියෙනවා. මොකද මේ දෙන්න ඊට පස්සේ කතා කරන හින්දි ඒකයි නෑ. හරි. දැන් බලන්න මේ වාක්‍ය මම ආපහු කියනවා මේ අන්න අර කිව්ව ප්‍රශ්නේ. මේ You are not from India, are you? මට කියන්න බලන්න මේ මොන ප්‍රශ්න වලද? මම කිව්ව ඔබට හඳුන්වලා දීපු මොන ප්‍රශ්න වලද? You are not from India, are you? ඔබේ හිතේ හිතුණා මේ question tag tag question එකක් කියලා. ඔබ නිවැරදි මට සමන් දීලා තියෙනවා. එහෙම නැත්නම් ඔබ මා දිහා බලාගෙන වෙන ලෝකෙක ඉන්නවා. එතකොට මම දෙන උත්තරේ No, I am from Sri Lanka. ඔන්න බලන්න ඊළඟ ප්‍රශ්නේ. So you are a tourist here. So you are a tourist here. බලන්න ඔබට තීරේ විශ්ිනවල බලන්න මේකේ කෙලවර තියෙන්නේ full stop එකක් නෙමෙයි question mark එකක්. එතකොට you are a tourist කිව්වොත් එහෙම ඔයා සංචාරකයෙක්. So you are a tourist here. ඔබ සංචාරය කරනවද? ඔබ සංචාරකයෙක්ද? අර ඒක not really. එහෙමවත් නෑ. I'm studying. එතකොට මෙයා ආයෙ අහනවා yes no question එක කොහොමද? Are you a student at Madras University? Are you? ඔබ Madras University student කෙනෙක්ද? No. ඇයි no කිව්වේ? අන්නර are you කියලා අහපු නිසා මේ yes no question එක. තේරුම් ගන්න. ඔබට ලකුණු ලැබෙන්නේ ඒවට. හරි. පොඩි. ඒක සමබර ආහාර වේලක් වගේ ලොකු බප්පින් ආහාරක් වගේ නෙමෙයි. පොඩි නමුත් හැමදේම මේක ඇතුලේ තියෙනවා. කෙටි හැමදේම ඇතුලේ තියෙනවා. ඊළඟට මෙයා අහනවා How will you travel to Delhi? How? මේක මොකක්ද මොන question එක? ඔව්. දැන් ඔබ කියයි මේක WH නෑ මේක අන්න WH question.
How will you travel to Delhi? The direct, are you already? Are you can? I have. Contraction. මම කියවර ඉස්සරහ කිව්ව සියලු ලක්ෂණ මේක ඇතුළේ තියෙනවා. ඒකට ඊළඟට අහනවා do you speak Hindi? මොකද ප්‍රශ්නේ? Do you speak Hindi? මොනවද ප්‍රශ්නේ? Yes no question. Double question. Back question. Intonation. ඔබ දන්නා do වලින් පටන්. එහෙනම් මේක yes no question. හරි කියනවා yes I do. එහෙනම් මෙන්න බලන්න මේ චූටි ඩයලොග් එකක් විතර A සහ B කියලා දෙන්නේ කතා කරන ඇතුලේ අර සරලව මේ අහලා තියෙන ප්‍රශ්න. තනි වචනයකුත් සමානලාවට ඔබේ ඩයලොග් එක සුන්දර කරන ලස්සන කරන මනස්කාන්ත කරන ලකුණු වෙන්නේ. එහෙමනම් මේ විදිහට අපි ඩයලොග්ස් නිර්මාණය කළොත් ඔබට පැහැදිලි වශයෙන්ම ලකුණු ලබා ගන්න. එහෙමනම් අද මම ඉතාමත් වැදගත් පාඩමක් කියලා කතා කරේ. මම හිතනවා ඔබ යමක් මේ තුලින් ඉගෙන ගත්තා කියලා. ඔබට පැටලුම් සහගත දෙයක් තියෙනවා නම් නැවත බලන්න. බලලා මේක අධ්‍යයනය කළා වැඩි ලකුණු ගන්න ඔබට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාට සුබ දවසක්.